समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සන්තිකෝ මිගජාල චක්කු විඤ්ඤා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනියා තංචේ බික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස තං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ uppajjati නන්දි නන්දියා සති සරාගෝ හෝති සරාගෝ සති සංයෝගෝ හෝති නන්දි සංයෝජන සංයුක්තෝ කෝ මිගජාල බික්ඛු ස ဒ ුතිය විහාරීති උච්චති. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද බෞද්ධ ගුවන් විදුලිය තුලින් මේ උතුම් දේශනාව විකාශය කරවා ගැනීම පිණිස තමන්ගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කඩවත ගෝණහේන ග්‍රීන් ග්ලෝඩ්හි පදිංචි චිත්‍රලතා ගුණවර්ධන මහත්මිය සහ දූදරුවන් විසින් ධර්ම දේශනාවට දායකත්වයේ දරනවා. චිත්‍රලතා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධාන අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ අනුමෝදනා කරනවා. එහෙම දිනාගේම ජීවිතයට ධර්මයේ පිහිට පිලිසරණ වේවා කියන අදිෂ්ඨානය සහිතව අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය සම්පූර්ණයෙන්ම ලෝකේ අනිත් පැත්තට එහෙමත් නැත්නම් සාංශාරික ජීවිතයට බැසගත් සත්වයාට සාංශාරික ගැටය ලිහා ගන්න තැනට උඩු යටිකුරු කරන ජීවිතේ විශාල පෙරලියක් ඇති කරන සොඳුරු දෙයක්. මේ ධර්මයට ඇති හැකියාව ලෝකයේ කිසිම ඉගැන්වීමකට නැහැ. මේ ධර්මයට ඇති හැකියාව පරිහරණය කරමින් ඒක තමන්ගේ ස්වකීය චින්තනයේ මත දායාද කරගන්නට අපි හැම කෙනෙක්ම දක්ෂ වෙන්න ඕන පින්වත්නි. ඒ දක්ෂතාවය නැති වුණොත් මොනතරම් ධර්මයට කන් දුන්නත් ධර්මයේ සැබෑ ප්‍රතිලාභය හදාගන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ධර්මය හැමදාමත් අලුතෙන් හිතන ශ්‍රාවකයෙකුට ප්‍රයෝජනවත් දෙයක්. අපගේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේම හැමදාම අලුත් වෙන්න කියලායි. හැම දවසක්ම අලුත් දවසක් කරගන්න කියලායි. හැම මොහොතක්ම අලුත් මොහොතක් කරගන්න කියලායි. හැම වෙලාවකම අලුත් වෙන්න පුළුවන් වුණොත්
ඒ අලුත් වන ජීවිතය තුළ අතීත සංස්කාර සමග පවතින ගනුදෙනුව නවතිනවා. අනාගත සංස්කාර මවන ගතිය නවතිනවා. ඒ පුද්ගලයා වැදගත්ම මොහොත විදියට වැදගත්ම අවස්ථාව විදියට සලකන්නේ මේ අවස්ථාවයි. හැමදාමත් අලුත් වෙනවා කියන එක හරි වැදගත් දෙයක්. මම ඔබට පෙර බුද්ධ ශාසනයක සිද්ධ වෙච්ච ඉතා වැදගත් කාරණයක් කියන්නම්. පින්වත්නි, එක භික්ෂුණියක් හිටියා. ඒ භික්ෂුණිය බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන්, සංඝයා වෙනුවෙන් උපස්ථාන කළ කෙනෙක්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය වෙනුවෙන් Tamanගේ ජීවිතේ කැප කරපු කෙනෙක්. හැමදාමත් හවස් කාලෙනකොට වත් පිළිවෙත් කරන්න පෙළඹිලා හිටියා. මළුවට ඇවිත් මළුව අමදිනවා. දවසක් මේ භික්ෂුණිය බෝමළුව අතු ගන්න මළුවට ගොඩ වුණා. මළුවට ගොඩ වෙලා මේ භික්ෂුණිය බොහෝම ලස්සනට මළුව අතු ගෑවා. මළුව අතු ගාලා ඉවර වෙලා තනින් තැන ගොඩ ගහපු කොළ ඉවත් කරන්න ලෑස්ති වුණා. දැන් ඒ කියන්නේ මළුව අතු ගාලා ඉවරයි. මළුව අතු ගාලා ඉවර වුණ මේ භික්ෂුණිය දකින්නවා එක්තරා වෙලාවක තවත් භික්ෂුණියක් වන්දනාමාන කරන්න මේ මළුවට ගොඩ වෙනවා. ටිකක් මැදි වයේ ඉක්මවලා ගිය භික්ෂුණියක්. මේ භික්ෂුණිය මළුවට ගොඩ වුණාට පස්සේ එකපාරම කිවිසුමක් ගියා. එකපාරම කිවිසුමක් ගියාට පස්සේ භික්ෂුණියගේ කටෙන් කෙල ටිකක් බෝ මළුවට වැටුණා. ඒ කෙල ටික බෝ මළුවට වැටෙනකොට අර මළුව අතු ගාපු භික්ෂුණියට මේක දරා ගන්න බැරි වුණා. මේ භික්ෂුණියගේ කටෙන් එකපාර පිට වුණා මේ වෙසඟන කෙල හැලුවා නේද කියලා. මේ වෙසඟන මම මේ හොඳට අතු ගාලා තියෙන මළුවේ කෙල හැලුවා නේද කියලා ඒ භික්ෂුණියගේ හිතේ පටිගයක් උපන්නා. පින්වත්නි, මේ භික්ෂුණිය දන්නේ නැහැ ඒ මළුවට ගොඩ වුණු භික්ෂුණිය රහත් භික්ෂුණීන් වහන්සේ නමක් වගේ. ඒ භික්ෂුණිය එතනම අතහැරලා දැම්මා. ඒ භික්ෂුණිය මළුව පිරිසුදු කරලා අනේ සමා වෙන්න කියලා යන්නේ නැති. හැබැයි අර කියපු වචනේ නිසා පින්වත්නි, උපනුපන් ආත්මවල, උපනුපන් ජීවිතවල වෙසඟනක්. ඔබ දන්නේ නැති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අම්බපාලී වුණේ අයයි. දැන් බලන්න, හැම වෙලාවකම අලුත් වෙන්න බැරි වුණොත් අත්දැකීම් ලෝකයේ තුල මනාපමනාපකම්, ඇලීම් ගැටීම්, හිතවත් අහිතකම් ගොඩනගන්න ගියාම Tamanගේ ආධ්‍යාත්මික ලෝකය වෙනසී යනවා. පින්වත්නි, බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කළත්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයේ වෙනුවෙන් මම මේ කැප වෙන්නේ කියන අදහසින්වත් තමන්ව නම් වනස ගන්න එපා. තමන්ව වනස ගන්නේ නැති ජීවිතේ ලක්ෂණයක් තමයි හැම වෙලාවකම අලුත් වෙනවා. හැම මොහොතකම ඒ මොහොතේ අත්දැකීම සමග පමණක් ගනුදෙනු කරන්න වග බලා ගන්නවා. සංසාරික අවදානම තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුට හැම මොහොතක්ම අලුත් මොහොතක්. හැම වෙලාවකම අත්දකින අත්දැකීම් සියල්ල තුල උපේක්ෂා සහගත වෙන්න ධර්මය අපට උදව් කරනවා. ඒ නිසා ඔබට ඊටාම කරුණාවෙන් යෝජනා කරන්නේ ඔබේ ආධ්‍යාත්මයේ ප්‍රවේශම් කරගන්න කියලයි. පින්වත්නි, අද මම ඔබට පැහැදිලි කරපු ධර්ම පාඨය තියෙන්නේ සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ මිගජාල කියලා සූත්‍රයක් තියෙනවා. ඒ මිගජාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සවැත් නුවරදී. සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මිගජාල කියලා භික්ෂුවක් මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ දහම් කොටාසේ දේශනා කළේ.
අපි හැම කෙනෙක්ගේම ජීවිතේ ධර්මයේ මුහුණුවර තේරුම් ගන්න මේ දේශනාව වැදගත්. සම්මුති ලෝකේ කතා කරන දේවල් වලට වඩා පරමාර්ථය තුල පවතින යථාර්ථවාදී රිද්මය තේරුම් ගන්න මේ දේශනාව වැදගත්. සම්මුති ලෝකේ කතා කරන දේට වඩා පරමාර්ථයක් විදියට බුදුදහම පැහැදිලි කරන කියවීම මොනතරම් ප්‍රශස්ත එකක්ද. උඩු පෙළට වඩා යටි පෙළේ සැඟවිච්ච කොයිතරම්නම් දහම් කරුණු තියනවාද කියන කාරණේ තේරුම් ගන්න මේ මිගජාල සූත්‍රය අපිට හරි වැදගත්. මිගජාල භික්ෂුව බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න පැමිණුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මිගජාල භික්ෂුව පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා මේ භික්ෂුව එක පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ සමග ඊ타ම සුහද පිළිසඳර කතාවක යෙදුණා. මේ පිළිසඳර කතාව අවසානයේ මේ මිගජාල භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ගැටලුවක් තියෙනවා. අනේ මට ඒ ගැටලුවට උත්තර ලබා දෙන සේක්වා කියලා සිවුර ඒකාංශ කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා විමසනවා. ඒක විහාරීති භන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ ඒක විහාරී හෝති කිත්තාවතාච පන ස ဒ ුතිය විහාරී හෝති. ස්වාමීනි මේ සමාජයේ ඒක විහාරී කියලා කතා කරනවා. ස්වාමීනි ඒක විහාරීව වාසය කරන්නේ කොහොමද? දැන් මේ තව විදියකින් විමසන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තනිව වාසය කරනවා ඒක විහාරී කියන්නේ ඒකයි. තනිව වාසය කරනවා කියලා කියනවා. කොපමණකින්ද ස්වාමීනි තනිව වාසය කරන්නේ? කොපමණකින්ද දෙන්නෙක් සමග වාසය කරනවා කියලා කියන්නේ? ඔබ වහන්සේ මට දේශනා කරන සීක්වා. දැන් පින්වත්නි මේ වගේ ප්‍රශ්න ಭಾರತයේ මිනිස්සු අතර තියෙන්න ඇති. විවිධ ශ්‍රමණ කණ්ඩායම් ඉදිරියේ මෙබඳු ප්‍රශ්න ඇති වෙන්න ඇති. ඒ ශ්‍රමණ කණ්ඩායම් අතර තිබුණු ප්‍රශ්නවලදී ඔවුන් ඒවා තෝරගත්ත විදිහෙත් අරුබුද තියෙන්න ඇති. ඒක තමයි භික්ෂුවකට මේ වගේ කාරණයක් බුදුරජාණන් වහන්සේගෙන් අහන්න වෙන්නේ නැත්තේ. සමහර විට ඒක විහාරී ඒ කියන්නේ තනිව වාසය කරනවා කියනකොට අපේ ඔළුවට එකපාරම එන්නේ පින්වත්නි කුමක්ද? එකපාරම ඔළුවට එන්නේ කැලෑවක ඉන්න එක. මිනිස් වාසයේ අතහැර දමා හුදේකලාවේ වසන එක. හුදේකලාවේ මහනදම් පුරමින් මිනිස් පුලුටක්වත් ගැවසෙන්නේ නැති භූමියක වාසය කරන එක ඒක විහාරී කියලා හිතන්න පුළුවන්. ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා නැතුව තනියෙන් ඉන්න එක ඒක විහාරී කියලා හිතෙන්න පුළුවන්. ගිහි කෙනෙකුට නම් විවාහයකින් තොරව දරුමල්ලන්ගෙන් තොරව තනියෙන් ගයක් දොරක් හදාගෙන නිදහසේ තනිව කාලා බීලා බොහොම සැහැල්ලුවෙන් ඉන්න එක ඒක විහාරී කියලා හිතෙන්න පුළුවන්. මේ විදිහට ඒක විහාරී කියන එක පිළිබඳ අද තනිව වාසය කරනවා කියන එක පිළිබඳ මිනිසුන්ට අදහස් තියෙනවා. ඒ කාලෙත් එහෙම තියෙන්න ඇති. ඒතර මේ වගේ ප්‍රශ්නයකට දාර්ශනික උත්තරයක් ඒ කාලේ සමකාලීන ಭಾರತೀಯ ගුරුවරුන්ගෙන් ලැබෙන්නත් නැතුව ඇති. අද වුණත් මේ ගලාගෙන යන ලෝකේ භාග්‍යවතුන් වහන්සේගෙන් වගේ දාර්ශනික උත්තර ලබා ගන්න බෑ. දාර්ශනික උත්තර විවිධ දාර්ශනිකයෝ අතරත් නෑ පින්වත්නි. මේ සායි බාබා වගේ කෙනෙක් ගත්තාම සායි බාබාගේ දාර්ශනික කියවීමේ තියෙනවා ඔබට බය කොතනද මම එතන කියලා. ඒත් ඔබට බය කොතනද මම එතන කියන එක ඒ දාර්ශනික කියවීමක් විදිහට අල්ලගෙන කෙලෙස් සහිත ලෝකයා මහා ලොකු කියවීමක් විදිහට අල්ලගෙන ඒක පස්සේ දුවනවා. ඒත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ
උන්වහන්සේ පැහැදිලි කරපු දාර්ශනික කතාවට කොහොම පියමනින්නද? ඕනම වෙලාවක මේ ලෝකේ විවිධ ඉගැන්වීම් වලට අහු වෙලා යන ලෝකයක අදත් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවක භාවයේ සමග අවදිවන බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවක භාවයත් එක්ක නින්දට යන සොඳුරු ශ්‍රාවක භාවයක් ඔබට මුණ ගැහිම පිළිබඳ ඔබත් මමත් සතුටු විය යුතුයි. සැබෑවට මේක විහාරී කියන්නේ කුමක්ද? දැන් අපි ඒ කාරණේ විමසලා බලමු. බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ ඒක විහාරීව බොහෝ දේවල් ඇසුරු කරලා තියෙනවා. බොහෝ කාලයක් හුදකලාවේ පැවිදි ජීවිතයක් ගෙවන කාලේ ශ්‍රමණ කණ්ඩායම් අතර උන්වහන්සේ හුදකලාවේ වාසය කරපු කෙනෙක්. සමහර විට උන්වහන්සේ මිනිස් වාසයක් නැති භූමියම ඇසුරු කරමින් හුදකලාවටම පෙම්බැන්දා. හුදකලාවේ කොයිතරම් වාසය කළාද කියනවා නම් භාග්‍යවතුන් වහන්සේ මහා සිංහනාද සූත්‍රයේදී පැහැදිලි කරනවා. පින්වත් මහණෙනි, මිනිස් වාසයක් නැති ගැඹුරු කැලෑවට වෙලා සමහර විට වැද්දෙක්වත් ඒ කැලෑවට යන්නේ නැහැ. ගම්බීර කැලෑවේ එච්චරට බිහිසුණුයි. විසගෝර සත්තු ඉන්නවා. අමනුස්ස කණ්ඩායම් වලින් පවා පීඩාවන් තියෙනවා. එවැනි බරපතල ගැඹුරු කැලෑවේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියා කියනවා. බෝධිසත්වවරයෙක් විදිහට. බැරි වෙලා හරි ඒ කැලෑවට මිනිස්සෙක් ආවොත් මිනිස්සෙක් දෙන්නේ දැක්කොත් හරියට මුවෙක් මිනිහෙක් දැක්කාම ඒ වනේ අතහැරලා යන්නේ යම්සේද පින්වත් මහණෙනි, මම බෑවුමින් බෑවුමට වන ලැබෙන් වන ලැබට කඳු අතරින් මම ඒ භූමිය අතහැර පලා ගියා කියනවා. මම හුදකලාවේ තනිව වාසය කරේ විදියටයි කියනවා. ඒ දේශනාවෙම සාරිපුත්තයන් වහන්සේට කියනවා, සාරිපුත්ත, හුදකලාවෙන් තනිව වාසය කිරීමෙන් ධර්මයේ මුණ ගැහෙනවා නම් සාරිපුත්ත, මටයි පළවෙනියෙන් ධර්මයේ හම්බ වෙන්න ඕන. සාරිපුත්ත, මටයි ධර්මයේ පිහිට පිළිසරණ ලැබෙන්න ඕන. හැබැයි මේ ලෝකේ හුදකලාව ධර්මයට කිට්ටු බව ඇත්ත. ධර්මය ජීවමාන කරගන්න පිරිසත් සමග වාසය කරනවට වඩා හුදකලාව නිවනට කිට්ටු බව ඇත්ත. නමුත් පින්වත්නි, මතක තියාගන්න, හුදකලා වාසය තුලින් යම් ශ්‍රාවකයෙකුට නිවන මුණ ගැහෙනවා නම්, හුදකලාවේ ඉන්න තරමින් නිවන හම්බ වෙනවා කියලා කියනවා නම්, භාග්‍යවතුන් වහන්සේ වදාලා මටයි පළවෙනියෙන් හම්බ වෙන්න ඕන. මම ඊතරම් ගැඹුරින් කිසිම ශ්‍රමණ කණ්ඩායමක් කරන්නේ නැති විදිහේ, වඩන්නේ නැති විදිහේ, පුහුණු කරන්නේ නැති විදිහේ හුදකලාවක් මම දියුණු කළා. දැන් බලන්න, මේ මිගජාල කියන භික්ෂුවට බුදුරජාණන් වහන්සේ හුදකලා වාසය ගැන පැහැදිලි කරනවා. සන්තිකේ මිගජාල චක්කු විඤ්ඤේයා රූපා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාම උපසංහිතා රජනියා. මිගජාල චක්කු විඥාණයෙන් දැනගන්න ඕන. චක්කු විඤ්ඤේයා රූපා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා. චක්කු විඥාණයෙන් දැනගන්න ඉෂ්ට වූ, කාන්තා කාන්ත වූ, මනාපා මන වඩන්නා වූ, පිය රූපා ප්‍රිය ස්වභාවයේ ඇත්තා වූ, කාමෝපසංහිතා කාමයන්ගෙන් යුක්ත වූ. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාලා රජනියා ඇලුම් කටයුතු වූ රූපය තියනවද පින්වත් මිගජාල? ඒ රූපයේ කෙරෙහි තංච බික්ඛු අභිනන්දති. ඒ රූපය භික්ෂුව සතුටින් පිළිගන්නවද? අභිවදති.
සතුටින් පිළි අරගෙන කතා කරනවද? ಗುಣ කියනවද? අජ්ජෝසාය තිට්ඨති. ඒ රූපයටම බැසගෙන ඉන්නවද? තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. ඒ රූපය ප්‍රාර්ථනා කරමින් ඒකටම ඇලී ගැලී ඉන්නවද? උපජ්ජති නන්දි. අනි රූපය මුල් කරගෙන තෘෂ්ණාවක් උපදිනවා කියනවා. තෘෂ්ණාව මිශ්‍ර වෙච්ච, තෘෂ්ණාව කවලම් වෙච්ච සතුටක් තමයි යාට උපදින්නේ කියනවා. නන්දියා සති සරාගෝ හෝති. තෘෂ්ණාව මිශ්‍ර වෙච්ච සතුටක් තියෙනවා නම් ඒ සතුට බලවත් ආසාවත් සමග එකතු වෙලා වාසය කරනවා කියනවා. ඒ තෘෂ්ණාව මිශ්‍ර වෙච්ච සතුට නිසා බලවත් ආසාවෙන් යුක්තයි කියනවා. ඒ රූපේ ප්‍රාර්ථනා කරගෙන, ඒ රූපේ මතක තියාගෙන, රූපේ නිමිති අරගෙන, අනු නිමිති අරගෙන බලවත් ආසාවෙන් යුක්තයි කියනවා. නන්දියා සති සරාගෝ හෝති සරාගෝ සති සංයෝගෝ හෝති. බලවත් ආසාව තියෙනකොට ඒ බලවත් ආසාව ඇති කල්හි බැඳීම් සහිතයි කියනවා. බැඳෙනවා කියනවා. නන්දි සංයෝජන සංයුක්තෝ කෝ මිගජාල බික්කු ස ဒ ුතිය විහාරී හෝති. බලවත් ආසාව තියෙනකොට මිගජාල තෘෂ්ණාවෙන් බැඳුන ඒ මහානතෙම, ඒ පැවිද්දා, ඒ භික්ෂුව මිගජාල බික්කුස්ස ဒ ුතිය විහාරී හෝති. දෙවැන්නෙක් සහිතව වාසය කරනවා කියලයි මම කියන්නේ. බලන්න කොච්චර ලස්සනද. දෙවැන්නෙක් සමග වාසය කරනවා කියලයි මම කියන්නේ කියනවා. එයා සමහර විට කැලෑවේ ඉන්නවා වෙන්න පුළුවන්. කුටියක ඉන්නවා වෙන්න පුළුවන්. උදේකලාවේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ කොහොම හිටියත් පින්වත්නි, තණ්හාව කියන්නේ දෙවැන්නෙක් කියනවා. මේ විදියට පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ ආයතන 6 පිළිබඳවම පැහැදිලි කරනවා. මෙතන පැහැදිලි කරේ චක්කු විඤ්ඤයා රූපා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනියා කියලානේ. මේ විදිහටම කන ගැනත් කියනවා. කොහොමද කන ගැන කියන්නේ? සෝත විඥාණයෙන් දැනගන්න පුළුවන් ඉෂ්ඨකාන්ත මනවඩන ප්‍රිය ස්වභාවයේ තියෙන කාමයන්ගෙන් යුක්ත ඇලුම් කටයුතු ශබ්ද තියෙනවා. එතකොට මේ ශබ්ද කෙරෙහි ඒක අහන කෙනාගේ හිත මන වැඩිලා යනවා. ඊට පස්සේ ආ ඒක ප්‍රාර්ථනා කරනවා. අභිනන්දති. ඒකෙන් සතුටු වෙනවා. අභිවදති. සතුටු වෙන ගමන් සතුටු වෙන විදියට කතා කරනවා. ශා ලස්සන සද්දයක්. ඒ වගේ සින්දුවක් අහලා නැහැ මම මීට කලින්. පුදුම ලස්සනයි. කවුද දන්නේ මේ සින්දුව ලිව්වේ? ඒ සින්දුවේ පද ටික හරි මිහිරි. හරියට මට ලියලා වගේ. මේ සින්දුව වගේ තව සින්දු තියෙන්න බැරිද? මේ සින්දුව අහනවනම් කොහෙන්ද මම ගන්න ඕන? මේ සින්දුව ඔරිජිනල්ම සින්දුවද? මේ විදියට අහන ශබ්දය, මං කියන්නේ සින්දුවම නෙමෙයි, ඕනෑම ශබ්දයක් කෙරෙහි එයා බැසගෙන ඉන්නව විතරක් නෙමෙයි, අභිවදති, බැහැලා කතාත් කරනවා ඒ ගැන. අජ්ජෝසාය තිට්ඨති. සතුටින් පිළි අරගෙන කතා කරන ගමන් ඒකටම බැහැගෙන ඉන්නවා. බැහැගෙන ඉන්නකොට පින්වත්නි, තස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. ඒ විදියට සතුටින් පිළිගන්නකොට, සතුටින් පිළි අරගෙන කතා කරනකොට, බැසගෙන ඉන්නකොට, ඒ බැසගෙන ඉන්න තැන උප්පජ්ජති නන්දි. නන්දියක් හට ගන්නවා. තෘෂ්ණාව මිශ්‍ර වෙච්ච, කවලම් වෙච්ච සතුටක් උපදිනවා. නන්දියා සති සරාගෝ හෝති. අන්න ඒ තෘෂ්ණාව මිශ්‍ර වෙච්ච, තෘෂ්ණාව කවලම් වෙච්ච සතුට තියෙනකොට බලවත් සරාගයක් උපදිනවා. බලවත් ආසාවක් උපදිනවා. ඒ බලවත් ආසාව ඇති කල්හි සරාගෝ සති සංයෝගෝ හෝති.
ඒ බලවත් ආසාව ඇති වුණාට පස්සේ එයාගේ හිත බැඳෙනවා. බලවත් ආසාව ඇති වුණාට පස්සේ සංයෝජන සංයුක්තෝකෝ ඒ සංයෝජන සමග බැඳෙනවා. සංයෝජන සමග බැඳුනොත් මොකද වෙන්නේ? සංයෝජන සමග බැඳුනොත් නිගජාල බික්කු ස ဒ ුතිය විහාරී හෝති. නිගජාල ඒ මහානතෙම ධර්මී ඉන්නවා යයි සම්මත වෙච්ච ඒ පුද්ගලයා ගිහියෙක්ද විය හැක, පැවිද්දෙක්ද විය හැක. දෙවන්නේක් සහිතව වාසය කරන්නේ යයි කියනවා. දැන් දෙවන්නේක් එක්ක වාසය කරනවා කියලා භික්ෂුව දිහා බැලුවාම කෙනෙක් කියන්න පුළුවන් පන්සලේ ඉන්න හාමුදුරුවෝ තමයි දෙන්නෙක් එක්ක ඉන්නේ. ඊටත් වැඩි ඉන්නවා. එතකොට පන්සලේ මොකද පිරිස වැඩි. ඒ නිසා භික්ෂුවට තනිව වාසය කිරීමක් නැහැ කියලා. නමුත් ධර්මයේ ගැඹුරෙන් බලනකොට මේ තනිව වාසය ඒක විහාරී කියන එක හරි වෙන කතාවක්, ගැඹුරු කතාවක්. ඒක විහාරී කියන කාරණය ගැඹුරින් විමසලා බලනකොට අපට තේරෙන, අපට දැනෙන, අපට සංවේදී වෙන දේ තමයි පින්වත්නි, පිරිසෙන් වෙන් වෙලා වාසය කරන එක නෙමෙයි. අභිවාදයෙන් අපි පිළිගන්න ඕන පිරිසෙන් වෙන් වෙලා වාසය කරන එකට බුදුදහම කිට්ටුයි. හුදේකලා වාසය නිවනට බරයි. පිරිස සමග වාසය සසරටයි බර. ඒක හැබෑව. හැබැයි යම් කෙනෙක් අභිමානියට පත් වෙලා ඉන්නවා නම් අපි වෙනම ඉන්නේ. අපි හුදේකලාවේ ඉන්නේ. අපි නම් ওই පිරිසත් එක්ක වාසය කරන්නේ. නමුත් එයා තණ්හාව බලවත් ලෙස වැඩෙන විදියට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 පරිහරණය කරමින් වාසය කරනවා නම් ඒ පරිහරණය කරමින් කරන වාසය තුල පින්වත්නි ඒකාන්ත වශයෙන්ම උදේකලා වාසය ඒ භික්ෂුවට හෝ ගිහියට හෝ මුණ ගැහින්නේ නැහැ. ඒ භික්ෂුව දෙවන්නේක් සමගයි වාසය කරන්නේ. කවුද දෙවන්නා? තෘෂ්ණාවයි දෙවන්නා. තෘෂ්ණාව වාසය කරන තාක්කල්, තෘෂ්ණාව සහිතව ඉන්න තාක්කල්, තෘෂ්ණාව මිශ්‍ර වී පවතින තාක්කල් එහෙනම් ඒක විහාරී භාවයක් නෑ. සැබෑවට මේක විහාරී තත්ත්වය අත්දකින්නේ අවබෝධය කරා පැමිණිච්ච කෙනෙක්. අපි උත්සාහ කළ යුතුයි ඒක විහාරී වීමට. අසකනාසේ දිවකය මනස කියන ආයතන 6 ඔස්සේ අපි හැම වෙලාවකම හුරු වෙලා ඉන්නවා. අපි හැම වෙලාවකම පුරුදු වෙලා ඉන්නවා. අපි හැම වෙලාවකම උනන්දු වෙනවා පින්වත්නි. නිරන්තරයෙන් නිමිති අනුනිමිති අරගෙන මනාප අමනාපකම් හදාගෙන යහපත් අයහපතේයි රේඛාවක් හදලා වෙන් කරගෙන සත්‍ය අසත්‍යයයි අත්දකින්න ලෝකේ වෙන් කරගෙන පරිහරණය කරන්න. මේ ආයතනික ලෝකය තුල, ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 ක්‍රියාත්මක වීමම තමයි පින්වත්නි ඔබේ ලෝකය. ඔබ ඇසින් යමක් අත්දකින්නේද එයයි ඔබේ ලෝකය. ඔබ කනින් යමක් අත්දකින්නේද එයයි ඔබේ ලෝකය. නාසයෙන් යමක් අත්දකින්නේද එයයි ඔබේ ලෝකය. දිවකය මනස මුල් කරගෙන ඔබ අත්දකින්නේද එයයි ඔබේ ලෝකය. ඔබේ ලෝකය තුල නිමිති අනුනිමිති සමග ඔබ වාසය කරනවා නම් ඒ වාසය කරන කෙනාට මින්වත්නි ඒක විහාරී වෙන්න බෑ. ඒකයි මම මේ දේශනාවේ ඔබට මුලින්ම මතක් කරේ හැම වෙලාවකම අලුත් වෙන්න කියලා. හැම වෙලාවකම අලුත් වෙන්න බැරි වුණොත් ඔබේ ජීවිතේ රාගේ හිටින්න තියෙන ඉඩකඩ වැඩි. ද්වේෂයේ හිටින්න තියෙන ඉඩකඩ වැඩි. මෝහයේ හිටින්න තියෙන ඉඩකඩ වැඩි. යම් කෙනෙක් ඇස මුල් කරගෙන, කන මුල් කරගෙන, නාසය මුල් කරගෙන, දිව මුල් කරගෙන, කය මුල් කරගෙන, මනස මුල් කරගෙන සතුටින් පිළිගන්නේ නැත්නම් අත්දකින්න ලෝකය, සතුටින් පිළි අරගෙන කතා කරන්නේ නැත්නම් අත්දකින්න අත්දැකීම් ලෝකය, අජ්ජෝසාය තිට්ඨති වශයෙන් බැසගෙන සිටින්නේ නැත්නම් අත්දකින්න ලෝකයේ තුල ඒ පුද්ගලයාගේ ජීවිතයේ තුල පින්වත්නි සම්පූර්ණයෙන්ම නන්දියක් උපදින්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. අභිවදනය කළොත්, බැසගෙන හිටියොත්,
එතන නන්දියක් හට ගන්නවා. තෘෂ්ණාව මිශ්‍ර වෙච්ච සතුටක් එතන තියෙනවා. ඒ තෘෂ්ණාව මිශ්‍ර වෙච්ච සතුටක් තියෙන තැනක බලවත් ආසාවක් උපදිනවා, සරාගයක් උපදිනවා. සරාගයේ තිබ්බොත් ඒ සරාගයේ තියෙන තැනටයි පින්වත්නි ඔබේ හිත බැඳෙන්නේ, සංයෝග වෙන්නේ. සංයෝග වෙච්ච තැනක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තෘෂ්ණාවෙනුයි යා බැඳිලා යන්නේ. තෘෂ්ණාවෙන් යම් තැනක බැඳුනොත් එයා ඝන කැලෑවක් මැද්දේ හිටියත්, කිසිවෙක් අත්දකින් නැතුව හිටියත්, බාහිර ප්‍රතිරූපයේ තුල එවැනි තෘෂ්ණාවෙන් දුරු වෙච්ච හුදකලාවට ප්‍රිය කරන කෙනෙක් විදියට බාහිර ප්‍රතිරූපේ සකස් වෙලා තිබුණත් එතන පින්වත්නි ඒක විහාරී භාවය අත්දකින්න ලැබෙන්නේ. එවනම් අපි තේරුම් ගන්න ඕන මේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන කාරණය. දැන් අද වුණත් අපි පිටින් බලලා නෙමෙයිද ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මික ප්‍රවේශයේ පිළිබඳ චිත්‍රයක් ගොඩනගා ගන්නේ. දැන් සමහර විට මිනිස්සු ගොඩාක් කැමති තනිව ඉන්නවනම්. දැන් ස්වාමීන් වහන්සේ නමක් හරි කමන්නේ තනියෙන් ඉන්නවනම් ඒකට මිනිස්සු කැමතියි. වේලක් විතරක් වළඳලා ඉන්නවනම් මිනිස්සු ඒකට කැමතියි. වනවාසයේ තුල ඉන්නවනම් ඒක මිනිස්සු කැමතියි. පාවහන් දෙකක්වත් පළඳින්න නැතුව ඉන්නවනම් කැමතියි. පාත්‍රයෙන් විතරක් වළඳනවනම් කැමතියි. අඩු සිවුරක් පොරවනවනම් කැමතියි. ඒ එකක්වත් පින්වත්නි තෘෂ්ණාව නැතයි කියන්න හේතු නෙමෙයි. ඒ ඔක්කොම ධර්මයට කිට්ටුයි. භික්ෂුවකට වඩා ගුණදායකයි ඒ ටික. පිරිස සමග ඉන්නවට වඩා නිතර නිතර ආහාර ගන්නවට වඩා පිරිස ගොඩාකින් ආරාමික වාසය කරනවට වඩා පාත්‍රයෙන් වළඳමින් අවම සිවුරු පරිහරණය කරමින් ඉන්න එක භික්ෂුවට කිට්ටුයි නිවනට. හැබැයි ඒ ටිකෙන් විතරක් තෘෂ්ණාව නැතයි කියලා නිගමනය කරන්න බෑ පින්වත්නි. ඒතකොට තෘෂ්ණාව තියෙනවා නම් යම් තැනක එතන හුදකලාව නෑ, ඒක විහාරී භාවේ නෑ. එතන තියෙන්නේ ද්විතීය විහාරී හෝති, දෙවන්නේක් ඉන්නවා. කවුද දෙවන්න? ඒ තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව නැමැති දෙවන්නා යම් තැනක ඉන්නවනම් එතන අවුල් ජාලයක් පවතිනවා. එතන සරාගය පවතිනවා. එතන විරාගය පවතින්නේ නැහැ. එතන ආසාව පවතිනවා. එතන තෘෂ්ණාව පවතිනවා. තෘෂ්ණාව මිශ්‍ර වෙච්ච සතුටක් පවතිනවා. ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ රාගයෙන් මුසපත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ද්වේෂයෙන් මුසපත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. මෝහයෙන් මුසපත් වෙන්න තියෙන අවස්ථාව වැඩි පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පින්වත් මිගජාල යම් භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවගේ ජීවිතය තුළ දැන් මෙතන භික්ෂුව කිව්වහම හාමුදුරුවෝ කියන අදහසම ගන්න එපා. අපි හැමෝගෙම ඉලක්කය විමුක්තිය නිසා මෙහි ඇති දාර්ශනික මූලික හරය විතරක් අපේ ජීවිතයට එකතු කරගන්න එක වැදගත්. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය මුල් කරගෙන ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප කාමෝපසංහිත රජනීය වශයෙන් ඉෂ්ඨ වශයෙන් කාන්ත වශයෙන් මනවඩන වශයෙන් ප්‍රිය ස්වභාවයේ ඇති වශයෙන් කාමයන්ගෙන් යුක්ත වශයෙන් ඇලුම් කටයුතු රූපයන් තියෙනවනේ චක්කු විඥාණයෙන් දැනගන්න. ඒ කියන්නේ චක්කු ප්‍රසාදයේ තුල පතිත වන වර්ණ සටහන් Taman අල්ලගත්ත විදිහයි මේ පැහැදිලි කරන්නේ. ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනිය චක්කු විඤ්ඤේය චක්කු විඥාණයෙන් දැනගන්න ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයේ තියෙන කාමයන්ගෙන් යුක්ත ඇලුම් කටයුතු රූපයන් තියෙනවා. නමුත් ඒ ප්‍රිය රූපයන් පිළිබඳ අභිනන්දනයක් නැහැ. සතුටෙන් පිළිගන්නේ නැහැ. අභිවදති සතුටෙන් පිළි අරගෙන කතා කිරීමකුත් යම් භික්ෂුවක් තුල නැහැ. අජ්ජෝසාය තිට්ඨති කියව අර බැහැගෙන ඉන්නවා කියලානේ. දැන් බැහැගෙන හිඳීමකුත් මේ භික්ෂුව තුල නැහැ. එතකොට මේ භික්ෂුව තුල නැත්තම් ඒ කියන්නේ සතුටෙන් පිළිගැනීමකුත් නැත්තම් පිළි අරගෙන කතා කිරීමකුත් නැත්තම් සතුටෙන් බැසගෙන සිටීමකුත් නැහැ. දැක්ක තැනම
දැක්කේ ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන ස්පර්ශයේ නිරුද්ධ වෙනකොට දැකීම නිරුද්ධ වී යන බව දැනගෙන එතනම අතහැරලා දානවා. ඒක ප්‍රිය විය හැක අප්‍රියද විය හැක. සාමාන්‍ය ලෝකයේ ප්‍රිය වෙච්ච තැනක ඇලෙනවා අප්‍රිය වෙච්ච තැනක ගැටෙනවනේ. ඒතර අපේ ජීවිත කතාව ඒ බඳු කතාවක්. බොහෝ දෙනෙක්ගේ ජීවිතය තුළ මනාපමනාපකම් ඇස කන නාසය දිවකය මනස කියන ආයතනික ලෝකයේ තුලින් ගොඩ නැගෙනවා. ඇලීම් ගැටීම් එකයි පවතින්නේ. ඇලිච්ච දෙයක් නම් නිමිති අනුනිමිති අරගෙන කොටසක් හරි මතක තියාගන්නවා. ඒ වගේ මේ සාමාන්‍ය කෙනෙක්ගේ ජීවිතේ වගේ නෙමෙයි ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන යම්තා කාමෝපසංහිත කෙලෙස් වැඩෙන රූප තියෙනවා නම්, ශබ්ද තියෙනවා නම්, ගන්ධ සුවඳ තියෙනවා නම්, රස තියෙනවා නම් මේ සියලු කාරණා මුල් කරගෙන ඒ භික්ෂුවගේ ජීවිතය තුළ ඒක සතුටෙන් පිළිගන්නෙත් නෑ, පිළි අරගෙන කතා කරන්නෙත් නෑ, ඒකට බැසගෙන සිටීමකුත් නෑ. බැසගෙන සිටීමක් නැති නිසා පින්වත්නි ඒ භික්ෂුවගේ ජීවිතය තුළ සම්පූර්ණයෙන්ම අර මුලින් කියපු භික්ෂුවගේ චර්යාව තුළ තෘෂ්ණාව මිශ්‍ර වෙච්ච සතුටක් තිබ්බනේ. දැන් මෙතන තෘෂ්ණාව මිශ්‍ර වෙච්ච සතුටක් නැහැ. තෘෂ්ණාව මිශ්‍ර වෙච්ච සතුටක් නැති නිසා බලවත් ආසාවකුත් නැහැ, සරාගයකුත් නැහැ. බලවත් ආසාවක් නැති නිසා බැඳින්නේ නැහැ. අපි රූපයට බැඳෙනවනේ. අපි රූපයට ගැටෙනවනේ. එක්ක අපි රූපේ මුලා වෙනවනේ පින්වත්නි. එතකොට මෙතන රූපේ මුල් කරගෙන බැඳීමකුත් නැහැ. බැඳීමක් නැති නිසා ඒ තෘෂ්ණාවෙන් බැඳීමක් නැති නිසා ඒ භික්ෂුවට කියනවා ඒක විහාරී කියලා, තනිව වාසය කරනවා කියලා. සමහර විට ඒ තනිව වාසය කරන උත්තමයා විශාල පිරිසක් වාසය කරන ජනාකීර්ණයේ තැනක උනත් ඉන්න බැරි කමක් නැහැ. ජනාකීර්ණ තැන අපි හිතන්නේ වඩාත් සංසාරයට බරයි කියලා. නමුත් හුදෙකලා වාසය කියන්නේ ඔලුගෙඩි ප්‍රමාණය අනුව තීරණය වෙන එකක් නෙමෙයි බුදු දේශනාවට අනුව. ඔලුගෙඩි ප්‍රමාණය බොහෝ විය හැක. නමුත් ඒක විහාරීව වාසය කරන්න පුළුවන්. එකම හිසක්වත් නැතිව, ඒ කියන්නේ පිරිස අතරින් එක්කෙනෙක්වත් නැතුව වාසය කරනවා විය හැක. නමුත් පින්වත්නි ඒ භික්ෂුව ဒုတိ ය විහාරී විය හැක. දෙවැන්නෙක් සමග වාසය කරනවා විය හැක. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ඒක විහාරී කියන කාරණේ අපට පැහැදිලි පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා එහෙමනම් අපට තියෙන්නේ තෘෂ්ණාවෙන් වෙන් වෙලා වාසය කිරීමයි. ධර්මයේ පැහැදිලි කරන බරපතල දෙවැන්නා තමයි තෘෂ්ණාව. තෘෂ්ණාවෙන් නිදහස් වෙලා වාසය කරන්න පුළුවන් නම් ඒක ඊටාම යහපත් දෙයක්. ඒක විහාරීච මිගජාල බික්කු කිංචාපි ගාමන්තේ විහෙරති ආකින්නෝ බික්කුහි බික්කුනීහි උපාසකේහි උපාසකාහි රාජුහි රාජ මහා මත්තේහි තිත්තියේහි තිත්තිය ශාවකේහි අතකෝ ඒක විහාරීති උච්චති තංකිස්ස හේතු තණ්හාபிස්ස ဒ ුතියා සාස පහිනා. බුදුරජාණන් වහන්සේ වදාරන මිගජාල යම් මහණෙක් යම් ධර්මයක් හුරු කරන කෙනෙක්, භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකෙක්, උපාසිකාවක් රජුන්ගෙන්, රජ මහා ඇමතිවරුන්ගෙන්, තීර්ථකයන්ගෙන්, තීර්ථක ශ්‍රාවකයන්ගෙන් ගැවසී ගත්ත ගම්වල වාසය කළත්, පිරිසත් සමග වාසය කළත්, ඒ පිරිසත් සමග වාසය කරන තැනකත් බුදුරජාණන් වහන්සේ වදාරනවා තනිව වාසය කරන්නත් පුළුවන්, හුදෙකලා වාසය කරන්නත් පුළුවන්. ඒකට හේතුවත් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා තංකිස්ස හේතු. තෘෂ්ණාව කියන්නේ සැබෑ දෙවන්නයි නිවන් මාර්ගේ. ඒ පුද්ගලයාගේ තෘෂ්ණාව ප්‍රහීන වුණොත්, ඒ තෘෂ්ණාව ප්‍රහීන වෙච්ච තැනක පිරිස සමග වාසය කළත් එයයි ඒක විහාරී ස්වභාවය. එහෙමනම් ඒක විහාරීව වසනවා කියන එක අපි හැම කෙනෙකුටම කරගන්න පුළුවන් දෙයක්.
ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ඒක විහාරීව වාසය කරන්න. මොකද මේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පැහැදිලි කරපු මේ කියවීම අපි හැම කෙනෙකුටම වාසය කරන තැන අදාළ නැහැ, ජීවිතයට ගලප ගන්න පුළුවන්. ඒතර මේ ආයතනික ලෝකයේදී බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මදහත්ව වාසය කරන විදිය. මදහත්ව වාසය කිරීමක් අවශ්‍ය වෙන්නේ ඇයි පින්වත්නි? මදහත්ව වාසය කිරීමක් අවශ්‍ය වෙන්නේ වෙන කුමකටවත් නෙමෙයි. මදහත් වාසයක් අවශ්‍ය වෙන්නේ පින්වත්නි අපි අත්දකින්න ලෝකයේ තුල අත්දකින්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම ආදී සියලු දේවල් අපේ වසඟේ පවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි. වසඟේ පවත්වන්න පුළුවන් නම් ඒකට බැහැගෙන සතුටින් කතා කර කර ප්‍රීති ഘോഷා කරමින් සතුටු වෙලා වාසය කළාට කාර්යයක් නැහැ. නමුත් පින්වත්නි ඔබ දකින්න රූපේ ඔබේ වසඟේ තියාගන්න බෑ. රූපේ යථා ස්වභාවය තමයි විපරිණාමය, අනිත්‍ය වීම. විපරිණාමය වෙනස් වෙන එක. ඒතර මේ වෙනස් වෙන ලෝකයක් තුල අසීමාන්තිකව හිත බැඳෙනවා නම් ඒ බැඳිච්ච තැන ඔබට සුඛාස්වාදයක් ගෙනත් දෙනවා නම් බැඳිච්ච කාරණේ මුල් කරගෙන පින්වත්නි ඒ සුඛාස්වාදේ වෙනස් වෙන්න ලොකු කාලයක් යන්නේ. ඒ සුඛාස්වාදේ වෙනස් වෙන්නේ එළියේ තියෙන රූපේ වෙනස් වෙන නිසා. එළියේ තියෙන ශබ්දේ වෙනස් වෙනවා. හැමදාමත් හොඳ වචන ඇහෙන්නේ නැහැ. මෛත්‍රියෙන් කියන, කරුණාවෙන් කියන වචන හැමදාමත් ඇහෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. බැහැගෙන මුල් බැහැලා සතුටින් කතා කරගෙන අජ්ජෝසාය තිට්ටති වශයෙන් ඇතුළටම කිඳා බැහැලා හිටියට කමක් නැහැ. හැබැයි ඔය ಗುಣ කියන අයම අනිත් පැත්තට ඔබට දෝෂාරෝපණය කරાવી. ඒ නිසා ඔය මෛත්‍රී සහගත වචන කොයිතාක් කාලයක් ඇහිදිලා අපි දන්නේ නැහැ. එළියේ තියෙන සියල්ලම වෙනස් වෙන නිසා විපරිණාමයේ පෙරලෙන ලෝකයක් තුල පෙරලෙන්නේ නැතයි නිමිති අනුනිමිති අල්ලා ගැනීම තුලම ඔබට සැලසෙන අයහපත මෙපමණයි කියලා කියන්න බෑ. සමහර විට ඊටාම හොඳින් ඉන්න කෙනෙක් මනෝ වික්ෂිප්ත භාවයට පවාපත් වෙලා මානසික රෝහලක අප්‍රමාණව දුක් විඳින්න වෙන්න උනත් පුළුවන්. ආදරය කරන කාලේ බඳු අත්දැකීම් වලට මුහුණ දුන්න අය ගොඩක් මානසික ප්‍රශ්න වලට මුහුණ දුන්නු අවස්ථා ගැන ඕනෑ තරම් මානසික රෝහල් වලින් අහන්න ලැබෙනවා. ඒ නිසා පින්වත්නි මේ අත්දකින්න ලෝකයේ තුල ඔබ ප්‍රවේශම් විය යුතුයි. ඔබ ප්‍රවේශම් විය යුත්තේ වෙන මොකටවත් නෙමෙයි. ඔබගේ ජීවිතය තුල සරාගයට බර වෙලා තෘෂ්ණාව මේරුවොත් ඔබ කුමන තැනක වාසය කළත් මොන හුදකලාවක වාසය කළත් ඔබ සැබෑවට හුදකලා නැහැ. ඔබ ඒක විහාරී නෑ. ඔන්න ඔය විදිහටයි ඒක විහාරීව වාසය කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ අපට වදාරන්නේ, අපට උගන්වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ධර්මයේ තුල සැලසෙන ප්‍රතිලාභය ඒක ලෝකේ කාටවත් හම්බ වෙන්නේ නෑ. ඒක ලෝකේ කාටවත් අත්දකින්න ලැබෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි සුගතියට යන පාර අපිට පෙන්වුවේ. භාග්‍යවතුන් වහන්සේ තමයි අපට දුක ඉවර කරගන්න පණිවිඩය කියලා දුන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ආශ්චර්යය මේ පමණයි කියලා කියන්න බෑ. හැම ශ්‍රාවකයෙකුටම අලුත් වෙන්න පුළුවන් වුණොත්, හැම මොහොතකම අලුත් විදියට හිතන්න පුළුවන් වුණොත්, හැම මොහොතකම අලුත් විදියට දකින්න පුළුවන් වුණොත්, හැම මොහොතකම අලුත් විදියට අහන්න පුළුවන් වුණොත්, අර අහපු සියලු දේවල් අමතක කරලා මේ මොහොතේ ඇහෙන දේ අලුත් විදියට දකින්න පුළුවන් වුණොත්, හැම මොහොතකම අලුත් විදියට හිතන්න පුළුවන් වුණොත්, ඒ අලුත් විදියට හිතන ශ්‍රාවකයාගේ పూర్ව ජීවිතයේ අපගාමී චර්යා පිළිබඳ කනස්සල්ලක් හදාගත යුතු නෑ. මම ඔකට උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අතීත සිද්ධියක් මේක. ඒ ධර්මයේ තුලින් පැහැදිලි වෙන කාරණයක්. හොරු කණ්ඩායමක් 500ක කණ්ඩායමක්. මේ හොරු 500ක කණ්ඩායම හොරකම් කළා, රජුරවන්න අල්ලගන්නම බෑ. අන්තිමටම රජතුමා විශාල පිරිසක් යොදවලා මේ හොරු ටික අල්ලලා මරන්න තීරණය කළා. මරණ බවට පණිවිඩයක් යවුවා. දැන් මේ හොරු ටික මන් පහරනකොට රාජපුරුෂු විශාල කණ්ඩායමක් මේ 500 වට කළා. මේ හොරු දැනගත්තා අද නම් වැරදුනා කියලා. කරගන්න දෙයක් නැහැ. 500 මෙතන තිබ්බ කැලෑවට පැන්නා.
කැලෑවට පැන්නට මේ හොරු දැනගත්තා අද නම් බේරෙන්න බෑ. අනිවාර්යෙන් අද අහු වෙනවා. දැන් මරණ බය දැනෙනවා. දාඩිය දාගෙන දැන් මේ අපි මොනවා වේද අපිට මොනවා කරයිද මේ මොකක්වත් හිතා ගන්න බැරුව මරණ පණිවිඩය දැනෙනකොට මරණ බවට අඬබෙරයක් යවපු සිද්ධිය මතක් වෙනකොට ඇඟ සීතල වෙලා යනවා. මොහොන්ට මතකයි මේ කැලෑව මැද එක්තරා ගල් ගුහාවක ස්වාමීන් වහන්සේ නමක් නිදහසේ වැඩ සිටි වග හොරු නායකයාත් සමග මොවුන් ඔක්කොම අර හම්බ කරගත්ත දේවල් ටිකත් අරගෙන හොරකම් කරපුවත් අරගෙන අර හාමුදුරුවෝ ඉස්සරහට ගියා. ඒ හාමුදුරුවෝ ඉස්සරහට ගින් අර තමන්ගේ ළඟ තිබ්බ දේවල් ඔක්කොම බිම තියලා දාඩිය දාගෙන කෑ ගහලා කිව්වා අනේ හාමුදුරුවනේ අපි අමාරු වැටුණා අපිව බේර ගන්න කිව්වා. තුරාර ස්වාමීන් වහන්සේ එළියට වැඩියා. එළියට ආවම අර පිරිස ඔක්කොම 500ක් කෑ ගහලා කියනවා අනේ ස්වාමීනි අපිව බේර ගන්න අපිට වැරදුනා කිව්වා. ඒ වෙලාවේ උන්වහන්සේ කිව්වා බේර ගන්නම් කියලා. දැන් වුන්ට යම් අස්වැසිල්ලක් ඇති වුණා. සැනසීමක් ඇති වුණා. දැන් Tamanට පිළිසරණක් තියෙන වගට. ඒ වෙලාවේ උන්වහන්සේ කියන එහෙනම් මෙහිම කියපල්ලා 500ට කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි. එතකොට 500ක් බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. මේ විදියට තෙරුවන් සරණ යනවා. හොරු 500ක් දාඩිය දාගෙන බිම වාඩි වෙලා තෙරුවන් සරණ යනවා. දෙවනුවද තෙවනුවද මම තෙරුවන් සරණ යනවා කියලා උන්වහන්සේ තිසරණිය තුල පිහිටෙව්වා. ඊට පස්සේ ශික්ෂාපද 5ක් මත පිහිටෙව්වා. පන්සිල් මතත් පිහිටෙව්වා. පිහිටවලා කියනවා කොල්ලනේ උඹලට මේ ජීවිතේත් වැරදුනේ තිසරණේ පිහිට නැති වුණ නිසා. නුඹලාට මේ ජීවිතේත් වැරදුනේ පන්සිල් නැති වෙච්ච නිසා. ඒ නිසා මෙලෝ පරලෝ දෙලෝම උඹලාට වරදිනවා. දැන් නුඹලාගේ පරලෝ ආරක්ෂිතයි මේ සීලයම සිහි කරපල්ලකෝ. දැන් හොරුන්ට වෙන විකල්පයකුත් නැණි පින්වත්නි. අර ස්වාමින් වහන්සේ කියපු විදියට ඒකම හිත හිටියා. රජුරුවන්ගේ පිරිස මේ ස්වාමීන් වහන්සේ ඉන්න භූමිය වට කරලා ඊතල වරුසාවක් එහෙම මැරිලා ඇදගෙන වැටුණා. ඒ ඇදගෙන වැටෙන වෙලාවේ මතක තිබ්බේ නුඹලාට වැරදුනේ මේ ජීවිතේ තිසරණේ නැති වෙච්ච නිසා. දැන් නුඹලාට තිසරණේ තියෙනවා. කොල්ලනේ නුඹලාට පංචශීලයේ තියෙනවා කියලා කියපු වචනේ ඇසි දෝංකාර දෙමින් කන ඇතුලේ හදවත ඇතුලේ කකියමින් තමයි S2 පියාගත්තේ. 500ක් සුගතිය ගියා. බලන්න පරණ ජීවිතේ දැඩි ලෙස මන් පහරමින් හොරකම් කරමින් මිනිසුන්ට ගින්දර දෙමින් ගත කරපු ජීවිතයක් තිබුණේ. නමුත් පිළිසරණ හදලා දුන්නේ තිසරණය. පින්වත්නි තිසරණිය එපමණ සුළු පිළිසරණක් හදලා දීලා නවතින්නේ නැහැ. අනමරාග්න කාලයක් ඉපදෙමින් මැරෙමින් යන බව ගමන නිමා වෙන තැනකටම ඔබට පිළිසරණ හදලා දෙනවා. අම්මගෙන් ඉබඳු පිළිසරණක් බලාපොරොත්තු වෙන්න බෑ. තාත්තගෙන් ඉබඳු පිළිසරණක් බලාපොරොත්තු වෙන්න බෑ. අම්මට පුළුවන් කිරි ටිකක් දීලා දරුවා හදන්න. අම්මට පුළුවන් හොඳ නරක කියලා දෙන්න. හැබැයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු සාංශාරික දුකෙන් නිදහස් වෙන කියවීම සංසාරික ගමනින් නිදහස් වෙලා සම්පූර්ණයෙන්ම දුක හමාර කරන විදිහ භාග්‍යවතුන් වහන්සේ පමණයි අප කෙරෙහි දයාවෙන් අනුකම්පාවෙන් පැහැදිලි කළේ. ඒ නිසා හොඳම දේ තමයි ඒක විහාරී වෙන එක. දෙදෙනෙක් සමග වාසය කරන එක යහපත් නෑ. දෙදෙනෙක් සමග වාසය නොකර 100ක් සමග වුණත් ඉන්න පුළුවන් ධර්මයක් අපි ඉදිරියේ තියෙන්නේ. ගෙදර 5-6 දෙනෙක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා. මේ ඔක්කොමත් එක්ක කොහොමද තනිව වාසය කරන්නේ? ඔබ වහන්සේලා කියනවා තනිව වාසය කරන්න කියලා. කොහොමද කරන්නේ කියලා කෙනෙක් අහනවා නම් ඒ වගේ කෙනෙකුට මේ ධර්මපරයය අතිශය සුන්දර දහම් කොටාසයක්. විශාල පිරිසක් සමගත් තනිව වාසය කරන්න පුළුවන් ඒක විහාරීව. පිරිසක් නැතුවත් ဒုတိ ය විහාරීව දෙවැන්නෙක් සමග වාසය කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කර දෙවන්නා තෘෂ්ණාවයි. තෘෂ්ණාව සමග වාසය 500ක් සමග වාසය කරනවටත් වඩා බිහිසුණු බව, භයානක බව
හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම මතක තබා ගත යුතුයි. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය ධර්මාවබෝධය පිණිස මේ දේශනාව උපකාර වේවා.